හරි ආයිබෝන් පුතේ හැමෝටම ඇහෙනව නේද මාව හොඳින් අයිබෝවන් සර්. ආයිබෝන් පුතේ නවෝදය සිග්නල් තියෙනවද කරන්ට් එක නැති වුණාට ඔව් සර් තියෙනවා. හරි ව්‍යාකරණද සාහිත්‍යද කියලා අහලා තියෙනවා අද සාහිත්‍යෙදි කරන්නේ පුතේ මේ අපි එදා මේ අවසන් කරා ලෙන අතහැරලා යන්න තියෙන්නේ අද අපිට. එතකොට ඒකේ අපි කතා කරලා තියෙනවා රයිට් සරච්චන්ද්‍රයන්ගේ භාෂා භාවිතය පිළිබඳව තමයි අපි එදා සාකච්ඡා කරගෙන ආවේ. එතකොට ඒ ප්‍රශ්නේ අපි සම්පූර්ණයෙන්ම අවසන් කරේ නැහැ. ඒ ප්‍රශ්නේ භාගයක් කරලා අපි පාඩම අපි එදා පන්තියෙන් ඉවත් වුණා. ඊට පස්සේ ගිය සතියේ පන්ති කරන්න බැරි වුණා විශේෂ හේතුවක් නිසා. එතකොට පුතේ ඕකේ අනිත් දෙකම කරලා නේ තියෙන්නේ. 1 2 1 3යි ලියලා නේ තියෙන්නේ. ළමයි 1යි 3යි දෙකම ලිව්ව නේද? ඔව් සර්. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නේ අපිට තව උදාහරණ දෙකක් තියෙනවා කතා කරන්න. එදා අපි අවසන් කරා එදා අපි කතා කරා පුතේ විශේෂයෙන්ම මේ මාතෘකා 4ක් ගත්තා. භාෂා භාවිතය සඳහා රචකයා යොදාගත්ත අවස්ථා විදිහට අපි මාතෘකා 4ක් ගත්තා. එතකොට මේ හතරෙන් පළවෙනි එක තමයි පැරණි සංකල්ප රූප ඇතුළත් භාෂාව යොදාගත්ත විදිහ කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි අනුප්‍රාසාත්මක යෙදුම් ඇතුළත් භාෂාව කියන එක. තුන්වෙනි එක තමයි කාව්‍යාත්මක වදන් යෙදූ ශාස්ත්‍රීය භාෂාව කියන එක. ඊට පස්සේ අනිත් එක තමයි අනිත් එක කියලා කියන හතරවෙනි එක කාව්‍යාත්මක පැරණි කාව්‍යාත්මක භාෂාව කියන කාරණාව. එතකොට ඔය කරුණු හතර තමයි අපි කතා කරගෙන සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට ඒකෙන් අපි දෙකක් සාකච්ඡා කරලා අවසන් කරා. ඒකේ අපි ලියලා තියෙනවා උදාහරණ දෙකක්. එතකොට දෙවෙනි උදාහරණේ අපි අවසන් කරලා තියෙනවා සබවින්ම නිර්මාණයේ පද සංකලනයේ අතිවිශිෂ්ටය එමගින් ප්‍රේක්ෂකයාට නවමු රසයක් ලැබුණු අතර නිර්මාණයේද නෙක රසයන්ගෙන් පිරී පැවතුණි. අනුප්‍රාසාත්මක යෙදුම් ඇතුළත් භාෂාව ඒ වෙනුවෙන් සුසැඳි අපූරු උදාහරණයකි කියලා තමයි අපි උදාහරණය දාලා තියෙන්නේ. එතකොට ඔය උදාහරණය ලිව්වේ අපි මට එක්කෙනෙක් උදව් කරන්න පිටු අංකේ චුට්ටක් කියන්න පුතේ. පටහැනි වෙන්ටා. right හොයාගත්තා 67 වෙනි පිටුවේ. එතකොට උතන කතා කරන්නේ අනුප්‍රාසාත්මක රසය. එතකොට අනුප්‍රාසාත්මක රසය කියලා කියන්නේ ඔයාලා දන්නවා මේ වෙනකොට අපි පාඩම් කීපයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එකම ආකාරයට ශබ්දයක් උච්චාරණය වෙනවා නම් එකම අකුරක් එක ළඟ යෙදෙනවා නම් ඒකට අපි කිව්වා අනුප්‍රාසාත්මක යෙදුමක් කියලා. එතකොට මේ අනුප්‍රාසාත්මක යෙදුම මේ කවියේදී පුතේ අපිට හම්බ වෙනවා. දැන් මේක කියනවා පටහැනි වෙන්ටා නොව ඔහු වනටා වෙන මග ගැලවෙන්ටා නොපෙනෙන කලටා සැරසෙනු කුමටා මා දැන් වලකන්ටා. එහෙම කිව්වට පස්සේ මේකේ අවසානය අපි ගායනා කරද්දී අවසන් කරන බොහෝ වචනවලදී ටේ අක්ෂරයේ පුතේ පාවිච්චි කරලා තියෙනවා. දැන් බලන්න මේකේ තියෙනවා ඒ උදාහරණයට පොඩි ඉරි කැලි දෙක තුනක් ගහගත්තත් කමන්නේ අනිත් අය. පටහැනි වෙන්ටා. වෙන්ටා. හරිද? ඊට පස්සේ අනටා. අනටා. ඊළඟ එක ගැලවෙන්ටා. ඊළඟ එක කලටා කුමටා. කලටා කුමටා
හතරවෙනි වචනය හතරවෙනි අවසාන වචනය වලකණ්ඩා. එතකොට මේ පද ටික බැලුවට පස්සේ පුතේ මේ ටිකේ පැහැදිලිවම පේන්න තියෙන දෙයක් තමයි මේකේ සෑම පදයකම අවසානයේ කවියා නැත්නම් නිර්මාණකරුවා ට අක්ෂරය යොදාගෙන තියෙනවා. අල්ප ප්‍රාණ ටා යන්න ටා අක්ෂරය යොදාගෙන තියෙනවා. එතකොට ඉතින් සරච්චන්ද්‍රයන් උත්සාහ කරලා තියෙනවා තමන්ගේ නිර්මාණය තුළ දැන් පුතේ ඔහොම විනාඩියක් ඉන්න. හරි. මේ එතකොට මං කියාගෙන ආවේ මේ ත්‍රයාක්ෂරේ භාවිතා කරලා තියෙන නිසා භාවිත කරලා තියෙන නිසා රචකයා තමන්ගේ නිර්මාණය තුළ අනුප්‍රාසාත්මක රසයක් උද්දීපනය කරන්න හදලා තියෙනවා. රයිට්. අපි එහෙනම් පුතේ එතන ඉඳන් ඉස්සරහට යන් අපිට තව කාරණා දෙකක් ඔයගේ සාකච්ඡා කරන්න තියෙනවා. ඒ දෙකෙන් පස්සේ අපි සම්පූර්ණයෙන්ම ලෙන අතහැරලා දාලම යන්න යනවා. හරි. අපි එහෙනම් අද දිනේ දාලා අලුත් ඡේදකින් පටන් ගමු. ගිය සතියේ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අද සම්බන්ධ වෙන අය ඉන්නවනම් CR පිටු එකමාරක් විතර වගේ තියන්න. හිරුනි මේ CR නේද? ඔව් සර්. හරි. අපි පටන් ගන්නවා පුතේ අලුත් ඡේදකින්. මෙහෙම ලියමු. සැබවින්ම සරච්චන්ද්‍රයන් නිර්මාණය කළ ගීතමය බස්වහර නිසා
ගීතමය බස්වහර නිසා ගීතමය බස්වහර නිසා ගීතමය බස්වහර නිසා ප්‍රේක්ෂකයාට ඒකාකාරී බවින් මිදී ප්‍රේක්ෂකයාට ඒකාකාරී බවින් මිදී මිදී හරිනේ නාට්‍ය 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 ආනන්දනීය ස්වභාවයෙන් යුතුව රස වින්දනය කරන්නට සැබවින්ම හැකියාව ලැබුණි. සැබවින්ම හැකියාව ලැබුණි. ඔව් කොතනින්ද තියාගා? කොතනට ගඳ ලිව්වේ? නතර කරපු තැන පොඩ්ඩක් කියන්න පුතේ වාගේ. එතකොට හරි. අපි උදව් කරන්න. සරත් චන්ද්‍ර. හිරුණි, එතන ඉඳන් පොඩ්ඩක් උදව් කරමුද අපි? සරත් සැබවින්ම සත්‍යයන් නිර්මාණය කළ ගීතමය බස්වහර නිසා ප්‍රේක්ෂකයාට ඒකාකාරී බවින් මිදී නාට්‍ය ආනන්දනීය ස්වභාවයකින් යුතුව රසවින්දනය කරන්නට සැබවින්ම හැකියාව ලැබුණි. හරි. thank you. හරි. හරි නේද තියාගා ලියාගත්ත නේද? බොහොම ලස්සනට කිව්වා ඒක. ලියා ගන්න පුළුවන් වෙන විදිහටම. හරි. සැබවින්ම හැකියාව ලැබුණි. යතෝක්ත නිදසුන එකී ස්වභාවය උද්දීපනය කරවන අපූරු අවස්ථාවකි. මෙහි පාඩ පැනල් ඉවත් කමන්නේ. අල්ප ප්‍රාණ ටා අක්ෂරය
අල්ප ප්‍රාණ ටා අක්ෂරය අල්ප ප්‍රාණ ටා අක්ෂරය යොදා ගනිමින් නැත්නම් උපයුක්ත කර ගනිමින් යොදා ගනිමින් සරත් චන්ද්‍රයෝ හරිනේ සරත් චන්ද්‍රයෝ අනුප්‍රාසාත්මක රසයක් පිළිබිඹු කරන්නේ අනුප්‍රාසාත්මක රසයක් පිළිබිඹු කරන්නේ භාෂා භාවිතය වෙනුවෙන් හැම වෙලේම අර ප්‍රශ්න කාරණාව අවසානට එන්න ඕනේ හොඳේ භාෂා භාවිතය වෙනුවෙන් ඔහු තුල පවතින ශක්්‍යතාවය මොනවට ඔප දමමිනි මොනවට කියන එකෙන් අදහස් කරන්නේ මනාවට කියන එක මනාවට ඔප දමමිනි නැත්නම් මොනවට ඔප දමමිනි හරිද නේද පැහැදිලිද ඒක එතකොට ඒක අස්සේ මොකද්ද කියන්නේ ඒක අස්සේ කියන්නේ අල්ප ප්‍රාණ ටාක්ෂරය යොදාගෙන ප්‍රේක්ෂකයාගේ හදවත තුළ ඒකාකාරී භාවයක් නිර්මාණය කරනවාට වඩා විවිධත්වයෙන් යුතු රසයන් උද්දීපනය කරන්න සරත් චන්ද්‍රයන් පුතේ අනුප්‍රාසාත්මක රසයක් එතෙන්දී ඇත්තටම තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න ඔහු උනන්දු වුණා. ඒ වගේම අනිත් එක තමයි ඊට අමතරව එතුමාගේ භාෂා භාවිතය තුළ තියෙන ශක්්‍යතාවය එහෙම නැත්නම් අපි කියනවා භාෂා භාවිතය තුළ සරත් චන්ද්‍රයන් තුළ තිබිච්ච හැකියාව මනාවට පෙන්눔 කරන අවස්ථාවක් විදිහට අපිට ඕක ඇත්තටම ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යනවා අලුත් ඡේදයකට. අපි කතා කරනවා තව එක මාතෘකා දෙකක් තියෙනවා. එකෙන් එක තුන්වෙනි එක තමයි කාව්‍යාත්මක වදන් යෙදූ ශාස්ත්‍රීය භාෂාව. හරි. මෙහෙම ලියනවා අපි අලුත් ඡේදෙක. නිර්මාණයේ ප්‍රකාශිත අදහස ඒ අවස්ථාවට උචිත වන ලෙස නාට්‍යකරුවා යෙදූ බව නැත්නම් නාට්‍යකරුවා යෙදූ වග
නාට්‍යකරුවා යෙදූ වග දෙබස්වල ඇති කාව්‍යාත්මක වදන් යෙදූ ශාස්ත්‍රීය භාෂාව. කාව්‍යාත්මක වදන් යෙදූ ශාස්ත්‍රීය භාෂාව මගින් මැනවින් විවරණය කරගත හැකිය. හරි, විවරණය කරගත හැකිය. සැබවින්ම එතුලින් මෙහෙම ලියන්න පුතේ, පාට පෑනක් පාවිච්චි කරගත්තත් කමන්නේ. වීර රසය, ඊපස්සේ අපිට ගන්න පුළුවන් කරුණා රසය. වීර රසය, කරුණා රසය, වීර රසය එතුලින් කියලා නේද කිව්වේ? එතුලින් අපට වීර රසය, කරුණා රසය, ජනිත වී ඇති බව, ජනිත ඉපදෙනවා කියන අදහසනේ. ජනිත වී ඇති බව අවිවාදිතය. මෙය සැබවින්ම යොදන්නේ ගීතමය දෙබස්වලදීය. හරි නේද? මේ ඉන් එක් අවස්ථාවකි. හරි. පුතේ පුංචි උද්ෘතයක් තියෙනවා ලියා ගන්න. පිටු අංකය 65 වෙනි පිටුවේ, ඒ කියන්නේ නාට්‍යයේ තියෙන 1 2 3 4 4 වෙනි පිටුවේ සුප්පා දේවියගේ කොටසක් තියෙනවා වම් අත පැත්තේ උඩම. ප්‍රේමවන්ත දරුවෙනි මා හිඳිනු කන්‍යෝ මා කියමි පුවත සැකදුරරා අසන නිතියනා.
මෑණිය නුඹ දෙදෙනාගේ වේ කුමරියක් මනා පසිඳු මහගු වංග දේශි නරවර හටදා. ඔන්න ඔය කොටස ලියා ගන්න කොතනද? සුප්පාදේවි උතන කියලා තියෙනද 65 වෙනි පිටුවේ. 65 වෙනි පිටුවේ අර සුප්පාදේවි සිංහබාහු සිංහ සීවලී තරගය කියලා එකක් තියෙනව නේද? පිටු අංක පොඩ්ඩක් එහෙම වෙලක් දන්නේ නැහැ බලන්න. මගේ තියෙන 65 වෙනි පිටුවේ. හම්බුනේ නැත්තම් කියන්න. හරිනේ. ලියලා ඉවරුණායි අතක් දාන්න. ඒතොර ලේසි. පුතේ ඒක ලියන්න ඕනි පසිංගු මහඟ. ඒ කියන්නේ මේ කොටසේ එහෙමම ලියන්න. ප්‍රේමවන්ත දරුවෙනි මා කියලා තැන පටන් ගන්න තැන ඉඳන් නරවර හටදා කියලා අවසන් වෙන්නේ අනෙතෙන්ට වෙනකම් ලියන්න. තව ලීනා ඉන්නවද? ලීනා ඉන්නවද පුතේ? ලියලා ඉවරච්ච ගමන් අතක් දාන්න. එතකොට ලේසි අපිට හොයාගන්න. ලීනා ඉන්නවත් තව ඉවරද?
හරි. මේ දැන් ඔතන ඔයාලට පොඩක් අමුතු වචනයක් ඇති කාව්‍යාත්මක වදන්යදු ශාස්ත්‍රීය භාෂාව කියන එක. කාව්‍යාත්මක වදන්යදු ශාස්ත්‍රීය භාෂාව කියන එකෙන් ඉදිරිපත් වෙන්නේ. දැන් ශාස්ත්‍රීය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද බලන්නකෝ. ශාස්ත්‍රීය. දැන් අපි ශාස්ත්‍රාලය කියලා වචනයක්ෙන් පාවිච්චි කරන ශාස්ත්‍රය. අපි ඉගෙන ගන්න දෙයට අපි කියනවා ශාස්ත්‍රය කියලා නේද? ශිල්ප ශාස්ත්‍ර කියලා අපි කියන්නේ. එතකොට ශාස්ත්‍රීය භාෂාව. එතකොට නිවැරදි ක්‍රමවේදයන් වලට අනුගත කරලා නිර්මාණය කරපු භාෂාවකට අපි කියනවා ශාස්ත්‍රීය භාෂාවක් කියලා. එතකොට දැන් අපි භාෂාව තව කොටස් විවිධ අංග වලට බෙදනවනේ පුතේ. දැන් කටවහරට හුරු භාෂාව. ඊට පස්සේ අපි කියනවා දැන් අපේ වචනෙන් කිව්වොත් රස්තියාදු භාෂාව. දැන් කාටරි මචං කියලා කතා කරොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක රස්තියාදුකාරයෙක්. එහෙමනේ නිකන් කියන්නේ. ඊට පස්සේ අඩෝ කියලා කතා කරොත් එහෙම ඒක රස්තියාදුකාරයෙක්. එහෙමනේ මනින්නේ සමාජයේ. එතකොට සමාජයේ පුතේ විවිධ අවස්ථාවන් වල ඒ අවස්ථාවට ගැලපෙන විදිහට භාෂාව වෙන් කරගෙන තියෙනවා. අපි පන්සලට ගියාට පස්සේ කතා කරන විදිහක් තියෙනවා. පල්ලියට ගියාට පස්සේ කතා කරන විදිහක් තියෙනවා. ඉස්කෝලේට ගියාට පස්සේ කතා කරන විදිහක් තියෙනවා. එතකොට ඒ භාෂාවයි අපි ගෙදර ඇවිල්ලා කතා කරන භාෂාවයි හොම්බෝ අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. එතකොට ඔයාලා යාළුවෝ එකට එකතු වුණාට පස්සේ කතා කරන භාෂාව ඉතරත් ලොකු වෙනසක් තියෙනවා. එතකොට ආන්නේ වෙනස් වූ භාෂාවන්ගෙන් එක කොටසක් තමයි ශාස්ත්‍රීය භාෂාව කියලා කියන්නේ. එතකොට මේ ශාස්ත්‍රීය භාෂාවට හැකියාවක් තියෙනවා කෙනෙකුගේ හැඟීම් උද්දීපනය කරන්න. මොන වගේ හැඟීම්ද? දැන් හිතන්නකෝ මෙහෙම මම උදාහරණේ මේකෙන්ම ගන්නම්. දැන් මේක කියනවා ප්‍රේමවන්ත දරුවෙනිමා හිඳිනුකං යොමා කියමි පුවත සැකදුරරා අසන නිතියනා මෑණිය නුඹ දෙදෙනගේ කුමරියක් මනා පසිංගු මහගු වංග දේශේ නරවර හටදා. ඒතර අර මේක තුල අර අනේ සුප්පා දේවිය ගැන නිකන් හිතාගන්න බැරි හැඟීමක් නිර්මාණය වෙනවා. එතකොට අහවල් එකකටද මේ කැලේකට වෙලා ඉන්නේ සිංහයෙකුත් එක්ක. එතකොට වංගදේශේ රජතුමා තාත්තා නම් මොන අපේ වචනෙන් ඇහුවොත් මොන මගුලකටද මේක ඉන්නේ? ඔයාලා ඇහුවොත් එහෙමනේ අහන්නේ. එතකොට ඇයි ඒක ඉන්නේ? එතකොට අපිට නිකන් අර গুপ্ত ස්වභාවයක් නිර්මාණය වෙනවා. විචිකිච්ඡාවක් සැකයක් නිර්මාණය වෙනවා. ඇයි ඒ? සුප්පාදේවිය මොකටද එහෙනම් කැලේට වෙලා වනගත වෙලා ඉන්නේ? මේ තරම් ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙද්දි. හැබැයි පුතේ එයාගේ කතාව ආරම්භයේ ඉඳන් ගලාගෙන යද්දී කවියා මොකද කරන්නේ? අපිට සුප්පාදේවිය පිළිබඳව කරුණාවක් නිර්මාණය කරලා දෙනවා. සුප්පාදේවිය වැට උඩ ඉන්නේ. ළමයින්ගේ පැත්ත ගන්නවද? ස්වාමියා වෙච්ච සිංහයාගේ පැත්ත ගන්නවද? එතකොට අර ඔතන ලස්සනට ඉදිරිපත් කරන ස්වභාවය තමයි මොකද්ද? සංවේදී භාවය. මොකද්ද? සංවේදී භාවය. සංවේදී කියලා කියන්නේ අපි සංවේදී. සතෙක් හැප්පෙනවා දැක්කොත් මාර අවුල්. මිනිස්සෙක් වාහනයකට හැප්පෙනවා දැක්කොත් මාර අවුල්. සමහර වෙලාවට පිට්ටනී ළමෙක් වැටිලා ඒ ළමයාගේ තුවාලේ දකින්න බෑ මාර අවුල්. ලේනම දකින්න බෑ මාර අවුල්. අත මොන හරි දෙයක් කපනකොට ඇඟිල්ල කැපුණා පිහියට මාර අවුල්. ඇයි අපි සංවේදී. කාටවත් ගහනව බලා ඉන්න බෑ සංවේදී. එතකොට ඒ සංවේදී ස්වභාවය අපි දෙයක් දැකලානේ දැනගත්තේ. හැබැයි මෙතන නිර්මාණකරුවා මොකද්ද කරන්නේ? තමන්ගේ නිර්මාණය තුළම ඒ සංවේදී භාවය නිර්මාණය කරගන්නවා. මේක තමයි මේ කවුද මේ සරච්චන්ද්‍රයන්ගේ නැත්නම් සරච්චන්ද්‍ර නාට්‍යකරුවාගේ භාෂා භාවිතය තුළ තියෙන සුවිශේෂී හැකියාව. එතකොට එතුමාට පුළුවන්කම ලැබුණා මේ නිර්මාණය තුළ අවස්ථාවට උචිත විදිහට කරුණා රසයක් නිර්මාණය කරන්න. දැන් බලන්න වීර රසය නිර්මාණය වෙන තැනක්නේ ළමයි. අර මොකද්ද මේ මම ඒක කියන්නම්කෝ. මෙතන අර මේ 66 වෙනි පිටුවේ සිංහබාහු තුමල ගතින්දා බාහු බෙලෙන්දා විමිසේ තිද සින්දා කුරුරු කිජින්දා කුඹුතල සින්දා ළමිසේ කෙසවින්දා මාපිය මිගිදා කරනා විගුමන් එයිමට බැරි වෙන්නේ. තර වීරත්වයක් ඉවත් කරන්න. මගේ තාත්තට පුළුවන් නම් එයි මට බැරි වෙන්නේ. මගේ තාත්තා කේසර සිංහරාජේ. මතකෙ පිටි ඇත්තු පවා ඝාතනයට ලක් කරන කේසර සිංහරාජේ. එතකොට යාගේ පුතා වෙච්ච මට බැරියයි. මගේ තාත්තා කරන දේවල් මට කරන්න බැරි වෙන්නේ දෙයක් නෑ. ඥාන වීර රසයක් නිර්මාණය කරනවා. පැහැදිලිද කියන එක. එතකොට අන්න ඒක ජනිත කරවන්න තමයි පුතේ කවියා මොකද යොදාගත්ත භාෂාව කාව්‍ය පොඩයි නෑ. ඒක උද්දීපනය කරන්න යොදන්නේ ශාස්ත්‍රීය භාෂාවෙන්. තේරුණාද කියන එක? ඒක යොදන්නේ ශාස්ත්‍රීය භාෂාවෙන්. එතකොට නිර්මාණකරුව නාට්‍ය ලිව්වේ මොන භාෂාවෙන්ද?
කාව්‍යාත්මක භාෂාවෙන් ගීතවත් වූ බස්වහරකින්. එතකොට ඒ ශාස්ත්‍රීය භාෂාවට ඇඳලා ගත්තා ලස්සන කවි පද පේන ටික. ඒ නිසා අපි කිව්වා කාව්‍යාත්මක වදන් යෙදූ ශාස්ත්‍රීය භාෂාව කියලා. එතකොට ඒක තුලින් වැඩිම උද්දීපනය කරේ මොකද්ද? සංවේදී ස්වභාවය. මේ ඔය අපි ලියපු උදාහරණය තුල. සමහර උදාහරණ වලින් මොකද කරේ? වීර රසය උද්දීපනය කරා. එතකොට ඒකත් පුතේ සරච්චන්ද්‍රයන් තුල තිබිච්ච සුවිශේෂී සුපිරිම හැකියාවක්. පැහැදිලි නේද? හරි. එතකොට අපි යනවා තව චුට්ටක් ඉස්සරහට ඔගේ. ඔතන උදාහරණයෙන් නේද නතර කරේ? මොකද ලිව්වේ නැණි පල්ලේ? නෑ රයිට්. හරි පුතේ. thank you. අපි යනවා අලුත් ඡේදකින්. වනගත වූ සුප්පාදේවිය වනගත වූ සුප්පාදේවිය වනගත වූ සුප්පාදේවිය සිය දරුවන්ගේ කටයුතු නිසාවෙන් සිය දරුවන්ගේ කටයුතු නිසාවෙන් සිය දරුවන්ගේ කටයුතු නිසාවෙන් දිවි ගෙවන්නේ මඩෙහි සිට වූ ඉන්නක් මෙන්ය. මඩෙහි සිට වූ ඉන්නක් මෙන්ය. මඩෙහි කියන්නේ මඩේ හිටවපු ඉන්න වගේ කියලා අපි කියන්නේ. මඩෙහි සිට වූ ඉන්නක් මෙන්ය. ඒක වැනෙනවා ස්ථීරනේ. ඒක වැනෙනවා. ස්වාමියා සහ දරුවන් යන ස්වාමියා සහ දරුවන් යන දෙකොටස තුල නැත්නම් කාණ්ඩ දිත්වයේ තුල කියලා ලියුවත් කමන්නේ. දෙකොටස තුල ඇය සංවේදී චරිතයකි. ඇගේ සිත තුළ පැවති ස්වාමියා සහ නවදේ ටික ලිව්වද? ඔයා කරන්ට් එකක් නැහැ නේ. ඉරුණි ඔව් සර්. ස්වාමියා දරුවන් යන දෙකොටස තුල ඇය සංවේදී චරිතයකි. හරි නේද මිස්පා? ඇගේ තව තියනවද? ඇගේ එච්චරයි සර්. හරි thank you හිරුණි. ඇගේ සිත තුල කියලා කිව්වනේ. සිත තුල කියලා කිව්වද? එහෙනම් හිරුණිට ඇහුන්නේ නැතුව ඇති ටික. එහෙම කිව්වද පුතේ? තව එක්කෙනෙක් තාවුරු කරන්නේ ඒක? ඇගේ සිත තුල පැවති. ඔය තව වචනයක් ඇවිල්ලා. ඇගේ සිත තුල පැවති මොකක්ද උතර කියන්න හැදුවේ? ඇගේ සිත තුල පැවති ඇගේ සිත තුල පැවති
ප්‍රබල සංවේදීතාවය එහෙම ලියන්න. ප්‍රබල සංවේදීතාවය ඇගේ සිත තුළ පැවති ප්‍රබල සංවේදීතාවය ප්‍රබල සංවේදීතාවය සරච්චන්ද්‍රයෝ නිරූපණය කරන්නේ හරි නේද? කාව්‍යාත්මක වදන් මුසු වූ කාව්‍යාත්මක වදන් මුසු වූ ශාස්ත්‍රීය බස්වහරකට නැඹුරු වෙමිනි බස්වහරකට නැඹුරු වෙමිනි එය නිර්මාණකරුවාගේ සැබෑම දක්ෂතාවයකි. හරි අපි යනවා අලුත් ඡේදෙට. ඕක විස්තර කරන්න අවශ්‍ය නැහැ මම ඉස්සලා කියපු නිසා. ඒතර ඕක කියන්නේ සම්පූර්ණයෙන්ම කවියා කාව්‍යාත්මක වදන් මුසු වූ ශාස්ත්‍රීය භාෂාවක් යොදාගත්තා. ඒක තුලින් සමහර තැන්වල කරුණා රසයක් උද්දීපනය කරා, සමහර තැන්වල වීර රසයක් උද්දීපනය කරා, සමහර තැන්වල කරුණා රසය නිසා සහෘදයාගේ හදවත තුල සංවේදී ස්වභාවයක් නිර්මාණය කරන්න උත්සාහ ගත්තා තමන්ගේ භාෂාව යොදාගෙන. එතකොට පුතේ ඒ එකීමේකී සියලුම කරුණු තුලින් පැහැදිලි වෙන්නේ සරච්චන්ද්‍රයන්ගේ භාෂා භාවිතය තුල තිබිච්ච දක්ෂතාවයයි, වෙන මොකවත්ම නෙමෙයි. මොකද අපි වෙන දේවල් කතා වෙන්නේ අපේ ප්‍රශ්නය ඒකනේ සරයි. අපි යනවා අලුත් ඡේදකින් ඉස්සරහට. තව පොඩ්ඩකින් අපි ඔක ඉවර කරනවා. මේ විදිහට අලුත් ඡේදකින් පටන් ගමු. අපේ ඊළඟ කාරණාව තමයි පැරණි කාව්‍යාත්මක භාෂාව. රයිට් මෙහෙම ලියනවා අපි. පැරණි කවියේ ආර මොකද්ද ආර කියලා කියන්නේ? ආර පැරණි කවියේ ස්වභාවය කියන එක. පැරණි කවියේ ආර සරච්චන්ද්‍රයෝ කිසි විටක අමතක කළේ නැත. සරච්චන්ද්‍රයෝ කිසි විටක අමතක කළේ නැත. කිසි විටක අමතක කළේ නැත. කිසි විටක අමතක කළේ නැත. යොදාගත හැකි සෑම අවස්ථාවකදීම යොදාගත හැකි සෑම අවස්ථාවකදීම යොදාගත හැකි සෑම අවස්ථාවකදීම මෙකී පැරණි කාව්‍යාත්මක භාෂාව මෙකී පැරණි කාව්‍යාත්මක භාෂාව මෙකී කාව්‍යාත්මක භාෂාව
භාෂාව හරිනේ නිර්මාණයේ නවමු රසයක් නිර්මාණයේ නවමු රසයක් නිර්මාණයේ නවමු රසයක් නිර්මාණයේ නවමු රසයක් ප්‍රචලිත කිරීමට සමත් විය නැත්නම් ප්‍රචලිත කිරීමට යොහුසුළු විය ප්‍රචලිත කිරීමට යොහුසුළු විය නැත්නම් සමත් විය දෙකම එකයි හොඳේ දෙකම ගැලපෙනවා සමත් විය එය යොදා ගැන්මේදී ගැනීමේදී නෙමේ ගැන්මේදී හොඳේ ගැන්මේදී ගැන්මේදී එය යොදා ගැන්මේදී එය යොදා ගැන්මේදී පදවල පවතින පුරාණ ස්වභාවය පදවල පවතින පුරාණ ස්වභාවය පදවල පවතින පුරාණ ස්වභාවය පුරාණ ස්වභාවය කිසිසේත්ම තොර කරේ නැත තොර කළේ නැත කිසිසේත්ම තොර තොර කළේ නැත තොර තෝංචි වෙලා යනවා කියලා වචනයක් අපේ භාෂාවේ පාවිච්චි කරනවා ගැමි වහරට හුරු වචනයක් තොර තෝංචි වෙලා යනවා නැති බංගස්ථාන වෙලා යනවා කියලා අපි කියනවා අපේ අද පාවිච්චි කරන සරල වචනෙන් අපි කිව්වොත් කෙල වෙලා යනවා නැති වෙලා යනවා ආයේ කිසිම දෙයක් නැහැ තොර තෝංචි වෙලා යනවා කියලා කියන්නේ ඒකනේ තේරුණා නේද ධනාත්මක විඳලා එකපාරට ඍණාත්මක වුණොත් එහෙම එයාට අපි කියනවා තොර තෝංචි වෙලා ගිහින් කියලා එතකොට තොර වෙනවා කියලා කියන්නේ උතන නැති වෙනවා කියන එක නමුත් පුරාණ භාෂාවේ තිබිච්ච සම්භාව්‍ය ගතිය ශාස්ත්‍රීය ගතිය ඒ කිසිම දෙයක් රචකයා තමන්ගේ නිර්මාණය තුල පැරණි කාව්‍යාත්මක භාෂාව යොදා ගැනීමේදී තොර කලේ නැහැ අයින් කලේ නැහැ ඉවත් කලේ නැහැ කියන එක තමයි උතනින් කියන්නේ. ඔකට ගන්න මෙහෙම අපි ගමු චූටි උදාහරණයක්. ඒක තියෙන්නේ අපි අවසාන උදාහරණය කරන්නේ මොකද පුතේ? මොන පාඩමද කරන්නේ සර්? ඔයා දැන් දාවේ පන්තියට? ඔව් සර්. අපි මේ කරන්ට් එක තිබ්බනම් ඔව් අපි ඉන්නේ පුතේ සිංහබාහු නාට්‍යයේ අවසාන විචාර ප්‍රශ්නය කතා කරන්නේ. මේ කතා කරන ටික ඔයා පොඩි නෝට් එකක් දාගන්නකෝ. දැන් අපි ඒකේ ගොඩක් කතා කරලා ඉවරයි. මේ හරි සර්. ඔව් අන්තිම උදාහරණය තමයි ලියාගෙන යන්නේ. දැන් මේ මං කියන තැන ඉඳන් ඔයා ලියා ගන්නකො හොඳේ. ආ සර්. හරි. මේ හරි පුතේ චූටි උදාහරණයක් තියෙනවා ලියා ගන්න. අර චූටි මත් නැහැ 67 වෙනි පිටුවේ සේරවි බිම්බා පතල තෙද බලති මහරු මෙන් රණ ටැම්බා නිසසල ගුණයෙන් සපිරු මනරම් යුගබාදී අහස ඔසවන යුරු නෙ විකුම් සියබා පෙරළුවේය ගල්පුවරු අන්න එතන අනිවාර්යෙන් ලියලා ඉච්ච ගාම සද්ද නැතු වෙන්න එපා හතක් දාලා තියන විතර පහසුයි අපිට වෙලාව අවශ්‍ය වෙන නිසා සර් කීවෙනි පිටුවල පුතේ ඒක එන්නේ 67 වෙනි පිටුව මගේ නම් මැද තියෙන්නේ ඒක හොයාගන්න ලේසි පොතේ මැද තියෙන්නේ මෙන්න මෙතන වගේ මෙන්න මෙහෙම මැද තැනක එන්නේ මෙන්න මේ කවිය 67 වෙනි පිටුව මගේ නම් ඔයාලගේ පිටුවන්ක වෙනස් වෙලාද දන්නෙත් නෑ බලන්න හම්බුණාද කියලා
හම්බුණාද? හම්බුනේ නැති කවුරු හරි ඉන්නවද? 67 වෙනි පිටුවේ පොතේ ඉන්නිසය කියලා කවියක් තියෙනවා යට. සේරිවි බිම්බා පතල තෙද බලති මහරු කියලා. ආන්නේ කවිය. හොයාගන්න අපහසු වුණු කෙනෙක් නැහනේ. හරි සර්. හරි තව ලියන අය ඉන්නවද? නෑ සර්.
ඔව් නෑ වගේ නේද? කවුරුවත් සද්දයක් නෑනේ. හරි. මේ හරි. ඔය කියන්නේ අපි හරිනේ ලියන අය කවුරුවත් නෑනේ. අපි කතා කරමු. දැන් එතකොට මේ ඔතනදී විශේෂයෙන්ම මතක තියාගන්න පැරණි කාව්‍යාත්මක භාෂාව කියන එක පුතේ ගොඩක් වෙලාවට මේ අදයි ආරම්භ වෙච්ච භාෂාව කියන එක නෙමෙයි. හරිද? එතකොට සරලව අපි ගත්තොත් එහෙම දැන් ගොඩක් වෙලාවට සංදේශවල එහෙම සංදේශ කාව්‍ය වල එහෙම විශේෂයෙන්ම කෝට්ටේ යුගය හරිද? කෝට්ටේ සාහිත්‍ය යුගය ඊට පස්සේ දඹදිව සාහිත්‍ය යුගය ඊට පස්සේ අනුරාධපුර පොළොන්නරුව වගේ සාහිත්‍ය යුගයන් වලදී නිර්මාණය වෙච්ච කාව්‍ය ග්‍රන්ථවල යොදපු වචන ඒකට තමයි අපි කියන්නේ පැරණි කාව්‍යාත්මක භාෂාව කියලා. හරිද? ඒතර පැරණි කාව්‍යාත්මක භාෂාව යොදාගත්තේ ওই කියන නිර්මාණයන් වල. එතකොට ওই කියන නිර්මාණයන් වල යොදාගත්ත භාෂාව සරච්චන්ද්‍රයන් අමතක කළේ නැහැ. තමන්ගේ නිර්මාණය තුළ සම්භාව්‍ය මට්ටම රැකෙන්න, තමන්ගේ නිර්මාණය තුළ සුවිශේෂීතාවයේ වර්ධනය වෙන්න, තමන්ගේ නිර්මාණය තුළ අර ප්‍රාණෝත්වාරෝපණය කියන එක රැකෙන්න, ඒ කියන්නේ ප්‍රාණවාචී ස්වභාවය රැකෙන්න සරච්චන්ද්‍රයන් මොකද කරේ? පැරණි කවියාර අමතක කරන්නේ නැතුව ඒ පැරණි කවියාර තුල පුතේ විශේෂයෙන් මතක තියාගන්න ඕගොල්ලෝ වදන් යොදාගත්තා. එතකොට ඒ වදන් යොදාගත් අවස්ථාවන් අපිට තියෙන මේ දෙවෙනි කොටසේදී නම් යම් අවස්ථාවන් වලදී විතරයි හම්බ වෙන්නේ. ලොකු ප්‍රමාණයක් ඇත්තටම හම්බ වෙන්නේ නැහැ. නමුත් යොදාගත්ත සුපිරිම අවස්ථාවක් තමයි ඔය සේරෙවි බිම්බා පතල තෙද බලති මහරූ කියන කවිය. ඒතර ඒකෙන් අපිට පේනවා ඒක අස්සේ තියෙන වචනවල බැරෑරුම් ගතිය තුලින් අපිට පැහැදිලිවම පේනවා මොකද්ද? පැරණි කාව්‍යාත්මක භාෂාව තුල තිබිච්ච වචන සරච්චන්ද්‍රයන් තමන්ගේ නිර්මාණය තුල ඇත්තටම යොදාගෙන තියෙනවා කියන එක. රයිට්. අපි යනවා පුතේ ඉස්සරහට අලුත් ඡේදකින් මෙහෙම ලියන්නකෝ. ඔක පොතේ ඉන්න ඉස්සගේ නේද? මෙහෙම ලියන්න. හැඟීම් උද්දීපනය වන ආකාරයට හැඟීම් උද්දීපනය වන ආකාරයට හැඟීම් උද්දීපනය වන ආකාරයට ප්‍රකාශිත අදහසේ හැඟීම් උද්දීපනය වන ආකාරයට ප්‍රකාශිත අදහසේ සම්භාව්‍ය මට්ටම නැත්නම් සම්භාව්‍ය මට්ටම කියලා යනකො සම්භාව්‍ය මට්ටම නැත්නම් සම්භාව්‍ය ස්වභාවය හරි රැකෙනසේ කවියා මෙකී අවස්ථාව ජීවමාන කර ඇත්තේ ජීවමාන කියන්නේ ප්‍රාණවත් භාවය උද්දීපනය කරන්න උත්සාහ කරලා තියෙනවා කියන එක හොඳේ ජීවමාන කර ඇත්තේ පැරණි කාව්‍යාත්මක භාෂාවට ආරෝපණය වෙමිනි එය නොබිදෙන ලෙස
එය නොබිඳෙන ලෙස ඉදිරිපත් කිරීමට නාට්‍යකරුවා හරි භාෂා භාවිතය තුල දැක් වූයේ ප්‍රමාණය කළ නොහැකි සැබෑම දක්ෂතාවයකි. හරි නේද? සැබෑම දක්ෂතාවයකි. එතකොට අර පැරණි බස් වාරයේ තියෙන වචන ටික ගත්තට ඒ වචන වලට අලුතෙන් ඒව දාලා හදන්න නැතුව ඒ වචන තුලින්ම තමන්ගේ නිර්මාණය තුල තමන්ගේ හිත තුල තියෙන අදහස ඉදිරිපත් කරන්න කවිය ගත්ත උත්සාහයක් ඒක හරිම ලස්සනයි. ඒක සාර්ථක වුණා. ඒ නිසාවෙන් තමයි ওই කවිය වගේ තවත් කවි බොහෝමයක් පුතේ මේ නිර්මාණය තුල සැබවින්ම නිර්මාණය වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේ නිර්මාණය වෙනුවෙන් යොදාගත්ත වචනවල තියෙන ස්වභාවය නිසා ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? නිර්මාණයේ තියෙන සම්භාව්‍ය ගතිය, ඒ වගේම ශාස්ත්‍රීය ගතිය, එහෙම නැත්නම් පැරණි කවි භාෂාවටම අනුගත වූ ගතිය වියකී ගියේ නෑ. ඒක රැකිලා තිබුණා. එතකොට නූතන කතාවක්, කියන්නේ නූතන සමාජයට ගැලපෙන ආකාරයට තේමාව සකසගත්තට අර පැරණි කවි භාෂාව තුල තිබිච්ච වදන් ටික අති ලස්සනට අපූර්වට මේ නිර්මාණකරුවා හසුරුවාගෙන තියෙනවා. හරියට අපි ගත්තොත් එහෙම දැන් අපි හිතමුකෝ අපි ගල් බැම්මක් බඳිනවා කියලා. ගල් බැම්මක් බඳිනකොට තියෙන හැම ගලම ගානට කොටු රවුම් එහෙම එක හැඩයකට නෑනේ. එතකොට ඒක බඳින කෙනා නිර්මාණකරුවා මොකද කරන්නේ? අවශ්‍ය ගල අරගෙන ගානට කෙලින් බැම්මක් බඳිනවා. එතකොට පොඩි ගල් තියලා, ලොකු ගල් තියලා, රවුම් ගල් තියලා, කොටු ගල් තියලා එක ගල් තියලා මේ බැම්ම බඳිනවා. අන්න ඒ වගේ පැරණි භාෂාව තුලින් නැත්නම් පැරණි කාව්‍යාත්මක යෙදුම් තුලින් අහුලගත්ත බොහෝ වචන ප්‍රමාණයක් තමන්ගේ නිර්මාණකරණයේදී රචකයා ලස්සනට යොදාගෙන තියෙනවා කියන එක තමයි ඔතනදී අපි කතා කරන්නේ. ඒතර ඕකෙනුත් අපිට පේන්නේ මොකද්ද? සරත් චන්ද්‍රයන්ගේ භාෂා භාවිතය තුළ තිබිච්ච හැකියාව කියන එකම තමයි. හරි අපි යනවා පුතේ අලුත් ඡේදයකට. අපි දැන් ඕක අවසන් කරන්න හදන්නේ. හරි. අපි යනවා මෙහෙම. නොයෙක් රසයන්ගෙන් ජනිත වූ සිංහබාහු නාට්‍ය නොයෙක් රසයන්ගෙන් ජනිත වූ සිංහබාහු නාට්‍ය සහෘදයා ආනන්දනීයත්වයෙන් යුතුව වැළඳ ගත්තේ ඔහු යොදාගත් භාෂාව
නිසාවෙනි. ඔහු යොදාගත් භාෂාව නිසාවෙනි. අපූර්ව තේමාවකට රස බරිතව හැඩගැසුණු නිර්මාණකරුවා හරි නිර්මාණකරුවා හැඩගැසුණු නිර්මාණකරුවා සැබවින්ම භාෂා භාවිතයට දැක්වූයේ දක්ෂතාවයකි. මෙතෙක් සාකච්ඡා කළ කරුණු හරි නේද? එකී ප්‍රස්තුතය සනාථ කිරීමෙහිලා මෙතෙක් සාකච්ඡා කළ කරුණු එකී ප්‍රස්තුතය සනාථ තයන මහ ප්‍රාණ සනාථ කිරීමෙහිලා ප්‍රබල නියෝජනයක් සපයන බව අවිවාදිතය. එච්චරයි. හරි එතකොට අපි කරුණු හතරක් ඔස්සේ සරච්චන්ද්‍රයන්ගේ භාෂා භාවිතය පිළිබඳව ඔන්න සාකච්ඡා කළා. එතකොට උතනින් අපි පැහැදිලි කරගත යුතු දේ තමයි මොකද්ද? සරච්චන්ද්‍රයන් තමන්ගේ නිර්මාණය ආවට ගියාට ඉදිරිපත් කරේ නෑ. විශේෂයෙන්ම භාෂාව හරි අපූර්වට භාවිත කරගත්ත සහ ඒ භාෂාව තුළ අපි අර කියපු කරුණු හතරට අමතරව තවත් ගොඩක් දේවල් තිබ්බේ. එදා මම කරුණු ගොඩක් ලිව්වනේ මතකනේ ඔයගලන්ට. එතකොට සංකල්ප රූප පාවිච්චි කරපු අවස්ථා වගේ තවත් අවස්ථා කීපයක් අපිට උතන්දි සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අපිට හතරකට සූදානම් වුණා කියන්නේ පුතේ බොහෝම ප්‍රමාණවත්. තේරුණානේ? එතකොට ওই කරුණු ටිකත් එක්ක ওই ප්‍රශ්නය අධ්‍යයනය කරන්න. එතකොට ගැටලු මතුවෙන එකක් නෑ. නිතර අධ්‍යයනයේ යෙදෙන්න. හරි. එහෙනම් ඔය කියන කාරණාවෙන් අපි ලෙනා තැහැර යාමට සමුදෙනවා සේම ඊළඟට අනිත් විශේෂ කාරණාව තමයි අපි 10 පන්තියේ පාඩම් වලින් අද සමු ගන්නවා. එතකොට අපි 11 පන්තියට අදාළ වුණු අඟුල්මල් දමනයේ පළවෙනි පාඩමත් අපි අද පටන් ගන්නවා. එතකොට මීට පස්සේ ඔයගොල්ලන්ගේ රෙකෝඩින් ටික මේ ප්ලේලිස්ට් එකට වැටෙන්නේ නැහැ. මීට පස්සේ 11 පාඩම් ටිකට අදාළව වෙනම ප්ලේලිස්ට් එකකට තමයි ඔයගොල්ලන්ගේ රෙකෝඩින් ටික හම්බෙන්නේ. මම ඒක ලින්ක් එක ඔයගොල්ලන්ට දාලා තියන්නම්. ඊට පස්සේ මම ඔයගලන්ට කලින් මතක් කරලා ඇති තව චූටි කාරණාවක්
අර මේ ටියුට් එකක් තියෙනවා කියලා සම්පූර්ණයෙන්ම මේ පාඩම් 7 ආවරණය කරලා හදපු ඒක මං දැන් එවන්න සූදානම් කරන්නම් පුතේ මං කිව්වා පාඩම් ටික ඉවරනකම් මං ඒක එවන්නේ නැහැ කියලා. එතකොට පාඩම් ටික දැන් ඉවර වෙච්ච නිසා ඒක මං එවන්න සූදානම් කරලා තියන්නම්. එවන විදිහ ගන්න විදිහ කොහොමද කියලා මං ඕගලන්ට මතක් කරන්නම්. ඊට පස්සේ අනිත් එක තමයි අර පොත සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් දැන් ඇවිල්ලා තියෙනවා. පොත මුද්‍රණය කරන තැනට මම කතා කරා පොත් ටික තියෙනවා අපිට පොත් ටික ගන්න පුළුවන්. එතකොට ගත්ත අයත් මෙතන ඉන්නවා. ඒ අවශ්‍යතාවයේ තියෙන අයට කොහොමද පොත ගන්න වෙන්නේ කියන කාරණාව මම පන්ති වුණාට පස්සේ ගෲප් එකට වොයිස් මෙසේජ් එකක් දාලා තියන්නම්. එතකොට ඒක අහන්න. එතකොට ඔයාලට ඒක ගැටලුවක් වෙන එකක් නෑ. හරි.